පියාණන් වහන්සේද පුත්‍රයන් වහන්සේද ශුද්ධාත්මයන් වහන්සේද නිසා වෙන කිසිම කෙනෙකුට නෙවෙයි. ඉතින් හැම ගෞරවයක්ම උන්වහන්සේටම දෙනවා. උන්වහන්සේ දුන්න මේ අවස්ථාව නිසා ස්තුතියි. වගේ මේ අවස්ථාව ඉද ප්‍රස්තාව සලසා දෙන්න පාවිච්චි කරපු පාස්ටර්, සිස්ටර් සහ මේ සභාවේ වැඩිමහල්ලන් පාස්ටර්ස්ලා හැම කෙනෙක් නිසා මම ස්තුතිවන්ත වෙනවා. දෙවියන් වහන්සේගේ රාජ්‍ය මේ පොළොවේ ගොඩනගන්න අපි ඔක්කොමලා එකට එක පංගුකාරයෙක් හැටියට එකතු වෙච්ච එකන හරිම සන්තෝෂයි ප්‍රීති. ඉතින් අපි පාස්කෝගේ 10 වෙනි පාඩමේ ඉන්නේ අපි ගියසුමානේ අපි බැලුවා බ්‍රහස්පතින්දා අවසන් කළා ගලාති පොතෙන් ක්‍රියා පොතෙන් පටන් අරගෙන ගලාති පොත අපි බැලුවා. ඉතින් අද අපි යන්න යනවා අපි අවසරයක් අපි පොඩ්ඩක් අපි මතකයේ අලුත් කරගමු. අපි පටන් ගත්තේ දැන් ඉන්නේ අපි අලුත් කිවිසුමේ සමීක්ෂණේ අපි ඉන්නේ නිව් ටෙස්ටමන්ට් අපි ඕල්ඩ් ටෙස්ටමන්ට් වල බැලුවා ඩිවිෂන්ස් පහක් තිබුණා. මම විශ්වාස කරනවා මේක අහන කට්ටියට මතක ඇති කියලා. අලුත් කිවිසුමේ කොටස් පහක් Gospels සුභාරංචි පොත් historical book අර පරණ කිවිසුමේ 12ක් තිබුණා නමුත් අලුත් කිවිසුමේ එකයි ක්‍රියාපොත විතරයි. ඊළඟට Pauline epistle පාවල් තුමාගේ ලිපි තුන්වෙනි පොදු ලිපි general epistles ඊළඟට තියෙනවා prophetic book. එතකොට 5 divisions කොටස් පහකට බෙදෙනවා. අලුත් කිවිසුමක් පරණ කිවිසුම වගේම නමුත් පොත් ප්‍රමාණය වෙනස් අඩු වැඩි වෙන පොළ එක අපිට ප්‍රශ්නයක් නෑ. අපිට උණු ජේසුස් වහන්සේගේ ගැලවීම සහ උන්වහන්සේගේ දරුකම තමයි අපිට වටින්නේ. තවදුරටත් අපි බැලුවොත් එම සුභාරංචි පොත් බැලුවා අපි 4ක් මතෙව් මාර්ක් ලූක් සහ ජෝන්. එතකොට සුභාරංචි පොත්වලත් කොටස් දෙකකට බෙදෙනවා සිනොප්ටික් ගොස්පල් and යොහන් පොත අපි වෙනමම බැලුවා. තාමත් ඉන්ටරෙස්ටිං හරිම ලස්සන පොතක් දෙවියන් වහන්සේ ගැන ජේසුස් වහන්සේ ගැන ඩිරෙක්ට්ලි කතා කරන පොතක්. කිසිම මේ උපමාවලින් නැතුව කතා කරන පොතක් අපි බැලුවා. ඊළඟට හිස්ටොරිකල් බුක් අපි බැලුවා ඉතිහාසීය ක්‍රියාපොත. ඊළඟට තමයි අලුත් කිවිසුමේ පවුල් තුමාගේ ලිපි 14ක් තිබෙනවා. 14ක් 14 Pauline epistles Romans, 1 Corinthians, 2 Corinthians, Galati, Ephesians, Philippi, Colossi, 1 Thessalonica, 2 Thessalonica, 1 Timothy, 2 Timothy, Titus, Philemon, Hebrew. මේ පොත් 14ම පවුල් තුමාගේ ලිපි හැටියට Pauline epistle හැටියට තමයි සඳහන් වෙන්නේ. ඊළඟට තියෙනවා general epistle පොදු ලිපි හැටියට යාකෝබ් 1 පේත්‍රුස් 2 පේත්‍රුස් 1 යෝහන් 2 යෝහන් 3 යෝහන් සහ ජූඩ් කියන පොත. අපි බැලුවොත් එම තවදුරටත් තව ඩිවිෂන්ස් තියෙන අපි ඊළඟට අපි බලමු මේ පාඩමේ අනතුරුදී ක්‍රියා පොතෙන් පස්සේ අපි ඉන්නේ රෝම පොතේ. රෝම පොත බලන රෝම පොත ලිව්වේ පාවල් තුමා ගැන විස්තරයක් අපි ගියේ බ්‍රහස්පතින්දා බැලුවා. උගතෙක් එතකොට පරිශුවරයෙක් එතකොට සන්හෙඩ්‍රින් සභාවේ සමාජිකයෙක් ඒ කවුන්සිල් එකේ මේ වගේ ගොඩාක් PhD භාෂාවන් පහක් දන්නවා. හීබ්‍රු, ග්‍රීක්, ලැතින් එතකොට ඇරමික් එතකොට ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩ්‍රියා වල මේ වැඩි වෙන නිසා ඊජිප්ත් භාෂාව ඔක්කොම දන්න උන්ටම උගත් උන්ට දන්න පුද්ගලෙක් අපි කිව්වොත් එහෙම කියන්නේ වැඩක් නැහැ කියලා අපි සාමාන්‍යයෙන් කියලා වැඩක් නැහැ කියන කිව්වොත් කියලා ඒ තරම් හොඳ පුද්ගලෙක් අරගෙන තමයි දෙවියන් වහන්සේගේ එළිදරව්වේ ශුද්ධාත්මයන් වහන්සේගේ මඟ පෙන්වීමෙන් තමයි ඔය සම්පූර්ණයෙන්ම ඔහුගේ ලිපි සහ සියල්ල ලිව්වේ. ඉතින් අපි රෝම පොත බැලුවම අත්‍තරම රෝම පොත කොටස් 3කට බෙදන්න පුළුවන්. Rome, the capital of the empire world, would be a very important location for dispensing the gospel throughout the world. Hari? Then Rome ඒ කාලේ මුළු ලෝකෙම පාලනය කරමින් ඒගොල්ලන්ගේ යටතේ සෑහෙන දේවල් බලාගත්තා. එතකොට ග්‍රීකය බැලුවොත් එimhe ග්‍රීක ඇවිල්ලා නැව් වලින් ඒගොල්ලන්ගේ වරායන් තිබුණා. ලෝකෙ හැමතැනටම යන්න නැව් හදලා එතනින් යන්න ඒගොල්ලෝ ප්‍රසිද්ධ වුණා. නමුත් රෝම වරු මොකද කරේ? පාරවල් හැදුවා. ඒගොල්ලෝ අදටත් යන කනෙක්ට් වුණා රටින් රටට කනෙක්ට් වෙන්න පාරවල් හදලා ඒගොල්ලෝ
විශිෂ්ට ස්ථානයක් ගත්ත රෝමවරු. මොකද හැම පැත්තෙම හැම රටක්ම වගේ බැලුවොත් එimhe ඒ කාලේ දන්න රටවල් සියල්ලම රෝම අධිරාජ්‍ය විසින් පාලනය කරනු ලැබුවා. ඉතින් ඩිස්පෙන්සිං කියලා කියන්නේ බෙදා හැරීමට. එතකොට දෙවියන් වහන්සේ අපි බැලුවා ක්‍රියා පළවෙනි පරිච්ඡේදය 8 වෙනි පදයේ අපි බයිබල් පදේ කිව්වා සමාරයේද යුදයේද ලෝකෙ මුළු කොනක් නෑර උන්වහන්සේගේ සුභාරංචි අරන් යන්න කියලා බැලුවා. කොහොමද අරගෙන යන්නේ? දැන් අද කාලේ නම් ප්‍රශ්නයක් නෑ. අද අපිට ටිකට් එකක් අරගෙන ගිහිල්ලා මේ රටේ තිබෙන එයාපෝට් එක ළඟම තියෙන එයාපෝට් එක නැග්ගනම් පැය 6කින්ද 8කින්ද 10කින්ද ලංකාවේ අපි. නැත්නම් මෙතන දැන් ගත්තොත් පැය 3:00 4ද අපි ජර්මනියට යන්න පුළුවන්. මෙතන දැන් ගත්තොත් පැය කීපකින් අපිට ඇමරිකාවට යන්න පුළුවන්. අද එංගලන්තයට ඇමරිකාවෙ වෙන්න පුළුවන්. ඊළඟ දවසේ ෆ්‍රාන්සෙ යන්න පුළුවන්. යන්න පුළුවන්. හරිම ලේසි අරගෙන යන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි අද තිබෙන අන්තර්ජාලය මාධ්‍යෙන් ඉක්මනට. නමුත් ඒ කාලේ කොහොමද මේ දෙවියන් වහන්සේගෙන කොනක් නෑර කොහොමද ගෙනියන්නේ මේ ලෝක වටේ මේ සුභාරංචිය කියන දේ උන්වහන්සේ දෙන්නේ. එතකොට මේ රෝමවරු පාලනය කරමින් මේගොල්ලන්ව අල්ලගත්තා නම් නැත්නම් මේගොල්ලන්ට මේ සුභාරංචිය කොහොම හරි කරලා පෙවුවනම් අන්න තන මුළු ලෝකෙටම විසිරලා යවන්න පුළුවන් හරිම ලේසි. ඉතින් ඒකයි එතන ලියන්නේ Rome, the capital of the empire, will be a very important location for dispensing the gospel throughout the world. එතකොට මේ සුභාරංචිය විතරින් අර ක්‍රියාකේ ඇටි කිව්වා වගේ මතේ 28:19 දීපෝ කියන ආඥාව මේ ඒක ක්‍රියාත්මක කරන්න හරිම ලේසි. ඉතින් පාවුල්තුමා හොඳට රෝමවරේක් සිටිසන් හැටියට රෝම සිටිසන් කෙනෙක්. ඉතින් ඒ රෝමගේ කස්ටම්ස් දන්නවා. ඒ කියන්නේ ඔවුන්ගේ නීති රීති දේවල් ඒකට ඔක්කොම දන්න නිසා මොකද කරන්නේ? මම තමයි හොඳම පුද්ගලයා මේ රෝමවරුට ලියන්න. ඉතින් මොකද කරන්නේ? The Rome church was a predominantly a Gentile church. එතකොට මේ රෝමේ ඉදපු සභාව ඇවිල්ලා අන්‍ය ජාතීන් සභාව විශේෂ ස්ථානයක් ගන්නවා. අන්‍ය ජාතීන් සභාවක් ඇතිද අපි සුභාරංචි පොත් 4 බලද්දී මතකද මාක් තුමා ලිව්වේ රෝමවරුන්ට පරිච්ඡේද 16කින් ලියනවා හරිම ෆාස්ට් ඉක්මනට ලියන්න. මොකද අන්‍ය ජාතීන් නිසා ඒගොල්ලන්ට යුදෙව්වන්ගේ සම්ප්‍රදායන් ඒවා දේවල් අවශ්‍ය නැහැ. ඒක ඉගෙන වැඩි කතා කරන්න පරණ කිව්ස්නේ රෙෆරන්ස් ගන්න ස්ක්‍රිප්චර්ස් වලින් පළවෙනි පරිච්ඡේදය විතරයි තිබෙන්නේ. ඒ ලිව්වේ රෝමවරුන්ටනේ. එතකොට මේ සභාව තමයි දැන් පාවුල්තුමා ලියන්නේ. එතකොට පාවුල්තුමා මොකද කරන්නේ? මේ කොරින්ත රෝම පොත අපි ගත්තොත් එimhe අතරම කොටස් දෙකකට බෙදෙනවා. 1 සිට 11 දක්වා ඩොක්ට්‍රිනල්, ඊළඟට 12 සිට 16 දක්වා ඇක්ෂන්. එහෙම නැත්නම් කොටස් තුනකට බෙදුවොත් එහෙම මේක එනවා රෝම 1 සිට 8 දක්වා ඩොක්ට්‍රිනල්. ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ කියන දෙන්න පුළුවන් උපරිම මූල ධර්මය පාවුල්තුමා ලියනවා. මේකයි මේ සිද්ධියයි අපි ඔක්කොමලා පෞකාරයෝ හිටියේ පාපේ නිසා අපි කියන කුලියනම් මරණයයි මේවායින් අපි ඈත් වෙලා හිටියේ. නමුත් ක්‍රිස්තුස් වහන්සේගේ කරුණාවෙන් වාස්ගේ පුරුෂ පූජාවෙන් අද අපි ඔක්කොමලා ගැලවීමලා බලන්නේ. එතකොට 8 වෙනි පරිච්ඡේදයට ඔබලා වහක දමන්නේ නැහැ. ඔබ කන්ඩම් වෙන්නේ නැහැ. ඔබ ගැලවීමලා බලා ඉන්නවා නම් ක්‍රිස්තුස් වහන්සේ තුළ ඔබ ගමන් කරන දරුවෙක් නම් ඔබව කන්ඩම් වෙන්නේ කොහේවත් කියලා පුළුවන් තරම් ගැඹුරු ඩොක්ට්‍රිනල් කියන මූල ධර්ම දුන්නා. ඊළඟට ඩිස්පෙන්ෂනල් කියලා 9 සිට 11 කොහොමද මේක බෙදා හරින්නේ? හරි 10 වෙනි පරිච්ඡේදයේ කියන කවුරු හරි ගියේ නැත්තම් if nobody preached කවුරු කියලා දේශනා කරේ නැත්තම් කොහොමද ඒගොල්ලන්ට වචන ඇහෙන්නේ? ඒ යන්නේ නැහැ නේද? ඒවන කාවර යවන්න වෙනවා අපිට. යා යුතුයි කියලා මේ වගේ කොහොමද බෙදා හරින්නේ කියලා වෙනවා. ඊළඟට ප්‍රැක්ටිකල් අපි 12 ඉඳන් 16 වෙනකම් ඔබ දන්නවා. එතනදී කියනවා නුඹලා සියල්ලෝ උන්වහන්සේගේ ජීවමාන යාගයක් කොට ඔප්පු කරන පිණිස සිත අලුත් කර ගැනීමෙන් අන්‍යාකාරව ඇත්ත වේයල්ලා. ඒ වගේම ඔයගොල්ලෝ හැමෝටම උන්වහන්සේගේ ඇදහිල්ල දීලා තියෙන හැමෝටම එක්තරා ප්‍රමාණයක් ඇතුව ඊළඟට සභාවේ තියෙන දීපනාවල් ගැන කතා කරනවා. ඊට පස්සේ කොහොමද අපි ජීවත් වෙන්න ඕනේ? නපුරෙන් නෙවෙයි ජය ගන්න ඕනේ. යහපතින් අපිට පුළුවන් නපුර ජය ගන්න කියලා ප්‍රැක්ටිකල් දේවල් ගැන කතා කරන මේ රෝමවරුන්ට පුළුවන් තරම් උපරිම කවනවා. මොකද මේ සුභාරංචිය දෙවියන් වහන්සේගෙන් ලැබිච්ච දේ අර කියපු දේ ඒ ප්‍රොෆෙසික ක්‍රියාත්මක වෙනවා. ලෝක පුරාම යන්න පුළුවන් හොඳම ස්ථානය තමයි අපි කියොත් එතන ගිහලා බාර දුන්නොත්
එතනින් අරගෙන යයි වටේටම කියන එක තමයි මේ රෝම පොතෙන් ඔව් ලියන්නේ. ඉතින් හරිම රිච් පොතක් කියන්නේ තාම දෙවියන් වහන්සේගේ මූලධර්ම සහ ක්‍රියාවන් සහ ඒ දේවල් ගැන තාමත් උසස්ව ලියවිච්ච පොතක්. ඉතින් ඔව් ඒගොල්ලන්ට දෙද්දි මම කිව්වා වගේ උපරිම ලියලා දුන්නොත් මේක මුළු ලෝකයේ වටේම යයි කියන අදහසකින් තමයි පාවුල්තුමා මේ රෝමවරුන්ට මේ ලියලා ඉතින් ඔබ දන්න විදිහට රෝම 8:28 රෝම 8:26 ඉතින් වගේ රෝම 8 වෙනි පරිච්ඡේදෙම ඔබ එකේ ඉඳන් 39 වෙනිකම් ගත්තොත් එimhe පුදුම දේවල් ලියවිලා තිබෙන්නේ නේද? අයෝෂුදාත්මන් වහන්සේගේ බලයෙන් යේසුස් වහන්සේ මලවුන්ගේ නැගිට්ටා සියල්ල යහපත උදෙසා අපේ යහපත උදෙසා සිද්ධ වෙනවා. ඊළඟට ඔබ ප්‍රේමයෙන් දෙන් කරන්න බෑ කාටවත්. ඒ උන්වහන්සේ මාත් එක්ක ඉන්නවා නම් කවුද අපිට විරුද්ධව වෙන්නේ කියලා වෙලා මරණයටවත් කඩුවටවත් අධිපතිකම් වලටවත් පරාක්‍රමධාරීන්ටවත් අන්ධකාර ලෝකයටවත් උසටවත් ගැඹුරටවත් කිසි කෙනෙකුට දෙවියන් වහන්සේගේ ප්‍රේමයෙන් ඔබ වෙන් කරන්න බෑ කියලා පුදුම ලස්සන දේවල් ලියවිච්ච පොතක් තමයි මේ රෝම පොත. ඉතින් පාවුල්තුමා ඔවුන්ට ලියලා මේ බාර දෙන්නේ කොහොම හරි මේ සුභාරංචිය ලෝක වටේ යා යුතු නිසා. Central theme is God's righteousness. අපි බැලුවා ප්‍රධාන තේමාව ඇවිල්ලා දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම. Need of righteousness for both Jews and Gentiles. ඒක ලියද්දී ඔබට කියවද තේරෙයි කියනවා දැන් අරගොල්ලෝ වැඩක් නැහැ ඒගොල්ලෝ දෙවියන් වහන්සේගේ දරුවෝ වුණාට ඒගොල්ලෝ ක්‍රිස්තුස් වහන්සේව පිළිගත්තේ නැහැ තුනට වැඩක් නැහැ ගැලවීම කියන සදාකාල ජීවනයට ඇතුල් වෙන්න මේ දේවල් ඉතින් කියලාවල මේ අන්‍ය ජාතීන් එකතු වෙලා කරද යුදෙව්වන්ට බනිනවා කියන්නේ කියනවා ඒගොල්ලෝ යුදව වුණාට දෙවියන් වහන්සේගේ දරුවෝ වුණාට වැඩක් නැහැ ඒගොල්ලෝ පිළිගත්තේ නැහැ ඒගොල්ලෝ ක්‍රිස්තුස් කුරුසපත් කරා මරුවා කියලා. එතකොට මේ පැත්තට ඇවිල්ලා ආපහු කියන අනිත් පැත්තට කියන අරගොල්ලෝ තමයි ඔරිජිනල් දරුවෝ නුඹලා අපි ඇවිල්ලා වල් ඔලිව ගස් නුඹලාව ගෙනල්ලා එහින් කපලා ගෙනල්ලා බද්ධ කරලා තිබෙන්නේ කියලා මේ පැත්තට බනිනවා. හරි මොකද හදන්න බෑ දෙගොල්ලොම ඒකේ ලිපිය බලනකොට දෙගොල්ලන්ටම කියනවා. ඉතින් අද අපි අන්‍ය ජාතිකයට අපි ඇවිල්ලා යුදෙවෝ නෙවෙයි අපි ඇවිල්ලා ඉස්රායල් වල නෙවෙයි. අපි අන්‍ය ජාතික හැටියට අපි සඳකන්නේ වල් ඔලිව පැලක් හැටියට තමයි. ඒ ඇවිල්ලා ගෙනල්ලා බද්ධ කරලා උන්වහන්සේගේ කරුණාව තුළින් අපිට ඔබටයි මට අද ගැලවීම ලැබෙලා තිබෙනවා. ඉතින් ඒක පුදුම දෙයක් ලස්සන දෙයක් අපිට නේද වටිනා දෙයක් අපිට. ඉතින් ඒ කියන්නේ කියනවා ඊළඟට God's righteousness revealed උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම එලි දක්වනවා රෝම පොතෙන්. Church life, gift and relationship අපි බැලුවා අර කොටස් වලට කැඩෙද්දී සභාවේ ජීවිතය සහ දීමනාවල් සහ ඒ දෙවියන් වහන්සේ සමග තිබෙන රිලේෂන්ෂිප් එක කිව්වොත් උන්වහන්සේත් එක්ක දෙන සහභාගීකම කොහොමද කියලා. සිත අලුත් කරගෙන මේක උන්වහන්සේට පූජාවක් මෙන් සිත අලුත් කරගෙන අන්‍යාකාරත්ව වෙයලා අර පරණ විදිහට ජීවත් වෙන්න බෑ පරණ විදිහට හිතන්න බෑ ක්‍රියාවන් වලින් නෙවෙයි උන්වහන්සේත් එක්ක අපිට මේ ජීවිතේ මේ ගමන යා යුතු පුළුවන් කියලා තමයි මේ රෝම පොතේ. ඊළඟට අපි එනවා කොරින්ති පොතට. හරි පළවෙනි කොරින්ති සහ දෙක කොරින්ති අපි මේ පොත් ඒ වගේ පොත් අපි එකට බලන්න යන්නේ. කොරින්ති සභාවට ලියපු කතුරුවරයා පාවුල්තුමාම තමයි. දැන් මේ අපි බලන්නේ පාවුල්තුමාගේ ලිපි 14. හරි Pauline epistles. වලින් අපි පොත් අරගෙන බෙදලා කොටස් වශයෙන් වෙන් කරලා බලන්න. From Ephesus වලින් තමයි ලියවිලා තිබෙන්නේ 55 AD. Anno Domini 55 කියන්නේ ස්වාමීන් වහන්සේගේ time කියන්නේ dates කියන්නේ වෙලාව කියන්නේ අනුව ස්වාමීන් වහන්සේගේ time period එක කියලා කියන්නේ මේකට ලැටින් වලින්. Paul wrote previous epistles to Corinthian church. ඒ කියන්නේ දැන් කොරින්ති සභාවේ 1 කොරින්ති 2 කොරින්තියට අමතරව තව ලියුම් දෙකක් පාවුල්තුමා ලිව්වයි කියලා කියනවා. නමුත් ඒ ලියුම් දෙක සාමාන්‍ය කියන්නේ දේවානුභාවයෙන් නෙවෙයි ලිව්වේ. අපි සාමාන්‍ය කෙනෙකුට ලියුමක් ලියලා යනවා විදියට ලියපු නිසා ඒ දෙක බයිබලයක් හැටියට අඩංගු වෙලා නැහැ, ඇතුල් කරලා නැහැ. එතකොට 1 කොරින්ති සහ 2 කොරින්ති කියන ලිපි දෙක ඒ දෙක විතරයි බයිබලයට ඇතුල් කළේ. ඒක දේවානුභාවයෙන් ශුද්ධාත්ම වහන්සේගේ මඟ පෙන්වීමෙන් ලියපු නිසා මේ බයිබල් විශාරදෝ මේක ඇතුල් කරලා තිබෙනවා. අපිට මතකයි අපි බැලුවා කාරණා පහක් ඇතුල් කරන්න තියෙන මේ දේවල් තිබුණාත් විතරයි අපිට බයිබලයක් හැටියට ගන්න පුළුවන් කියලා. ඉතින් ඒ අමතරව ලිපි
අරන්න එකයි කියන්නේ මෙතන පවුල්තුමා කලින්ම ලිපි ලිව්වට ඒක බයිබලයක් ඇතුළත අරගෙන නැහැ. Written after church members from Corinth visited Paul and brought a contribution and a letter regarding certain questions. හරි ප්‍රශ්න කීපයක් ඇති වෙච්ච නිසා සභාවේ. දැන් කොරින්තිය ගැන කිව්වොත් එimhe කොරින්තිය ඇවිල්ලා ග්‍රීක රටේ ස්ථානයක් නෞකාවන් ඇවිල්ලා යන ස්ථානක් වරාය තිබිච්ච ස්ථානයක් අපි පසුබිම බැලුවොත් එහෙම හැම වෙලේම බිසි නෞකාවන් එනවා හතර කියන්නේ හැම පැත්තකින්ම එනවා ටුවරිස්ලා එනවා ඉතින් ඒ සිටි එක හරිම බිසි හරිම සල්ලි මොකද නිතරම ටුවරිස්ලා එන නිසා එතකොට කියන්නේ බෙලන්ඩ කියන මේ කාගෝ නැව්යක් එනවා යනවා ඒ හරිම බිසි ප්ලේස් එකක් ඉතින් මේ හොඳටම සල්ලි තිබිච්ච හැබැයි වැඩි උගත් කට්ටිය හිටපු සිටි එකක් නෙවෙයි. ඉතින් මේ සභාවේ පාවුල්තුමා මේ සභාවට ඇති වෙන ප්‍රශ්න මේ මොනවාද කියන්නේ निराකරණය කරන්න ඇතිවෙච්ච ඒ ක්වෙස්චන්ස් ප්‍රශ්න නිසා තමයි මේ ලිපි දෙක ලියන්න හේතුව. දෙවෙනි එක ලියන්න හේතුව මොකක්ද කියලා අපි බලමු. මේකේ අපි ගත්තොත් එම අක්‍රෝ කොරින්ති කියලා පොඩි ස්ථානයක් තිබ්බා කොරින්ති නගරයේ සිට ඉතාමත් කෙටි දුරකින් අක්‍රෝ කොරින්ති කියලා එතන තිබුණා දේවාලයක් ඇෆ්‍රොඩිට් කියන දේවතාවන්ගේ දේවාලයක් තිබුණා ඒක තමයි ඒගොල්ලන්ගේ ප්‍රධාන නමස්කාර කිරීම සහ ඒගොල්ලන් වැද නමස්කාර කරේ ඇත්තටම කිව්වොත් එම රෝමේ හිටපු වීනස් කියන ඒ දෙවියන්ගේ සම්බන්ධතාවයක් තියෙනවා කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. ඉතින් එතන මොකද කරේ දැන් මේක හරියට අර කොළඹ වගේ කොළඹ හරි බිසි හැම වෙලෙම බිස්නස් හබ් එකක් වෙනවා යනවා හැම පැත්තකින්ම එයාපෝට් වල මිනිස්සු ඇවිල්ලා ටූරිස්ට්ලා එනවා ඉතින් තමයි බෙදිලා හැම පැත්තටම යන්නේ ඒ වගේ ඉතින් හරිම බිසි. ඉතින් මේ රටේ නගරේ නැති දෙයක් නැහැ හැම දෙයක්ම. ඉතින් මේ රටේ අර දේවාලේ ඒ කියන්නේ අර ඇෆ්‍රොඩිට් කියන මේ ඒ දෙවිවරුගේ නමස්කාරය ආවිල්ලා හැම වෙලෙම ඒ දේවාලේ ඉන්න ඕනේ ගණිකාවන් 1000 ඉන්න ඕනේ. ඒක තමයි ඒගොල්ලන්ගේ ඒ විශ්වාසය සහ නමස්කාරය සහ ඒ දේවල්. ඉතින් මොකද කරන්නේ? අඩු වෙන්න බෑ. ඉතින් ඔය එක එක රටවල් වලින් නැව් වලින් ආවම සමහර වෙලාවට ඉතින් ඒ නගරේ ගණිකාවත් හරියටම පිරීලාලු. ඉතින් හරිම හැම වෙලේම දේවල් ඒක තමයි පාවුල්තුමා ලියන්නේ මේ අපි බලන්න මේක නුඹලාගේ පූජා වූ ශරීරය මේක සුසුදත්මන් වහන්සේගේ මාලිගාව අපි අපවිත්‍ර කරන්න එපා දේවල් කිය ගොඩාක් කියනවා. ඉතින් අඩු වෙන්න බෑ. ඒ අඩු වෙනකොට මොකද කරන්නේ අර ඕව බලා ගන්න කට්ටිය ඉන්නවනේ. ඒගොල්ලෝ ගිහිල්ලා ඒගොල්ලන්ගේ රාජකාරිය වෙලා මේක අඩු නොවේ එකතු කරන්නේ. එතකොට පාරේ කවුරු හරි ගියොත් එimhe දැන් තාත්තා කෙනෙක් එක්කරේ කාන්තාවක් ගියොත් නැත්නම් ස්වාමි පුරුෂයා එක්ක තමන්ගේ වයිෆ් යද්දී එහෙම ගිහලා ඇහුවොත් එimhe කැමතිද මේ ඇෆ්‍රොඩිට් මේ දේවාලයේ මේ තනතුරක් තියෙනවා මේ පුරපාඩුවක් තියෙනවා පුරවන්න එතකොට ඒක අප්සෙට් නේ. ඒක නිසා රෝම ආණ්ඩුවේ නීතියක් ගෙනාවා වයිෆ් හස්බන්ඩ් එක යද්දී කිස වසාගෙන යන්න ඕනේ. ඒ කියන්නේ වෘත්තීය දුක නැති කාන්තාව හොඳ කාන්තාව තමන්ගේ පියා සමග එළියට යද්දී ඒ කාන්තාව හිස වසාගෙන යද්දී ඒගොල්ලෝ දන්නවා මේ ඇවිල්ලා ඒ වෘත්තියේ යදපු කෙනෙක් නෙවෙයි එයා ඇවිල්ලා වෙනම මේ කියන හොඳ කියන පවුලක කෙනෙක් නිසා ඒගොල්ලන්ගෙන් අහන්නවත් කාටවත් කිසි බලපෑමක් නැහැ. ඒකක් ප්‍රශ්නයක් වුණා සභාවේ පාවුල්තුමා කියන හිස වසාගෙන කාන්තාවන් සභාව ඇතුළට ආවත් ඉතින් අපි අද කාලේ සමහර ඒවා ෆලෝ කරනවා. ඉතින් ඒක කොරින්ති සභාවේ සිද්ධ වෙච්ච දේවල් සමහර සභාවල ඒගොල්ලෝ මේ ලේඩිස්ලා ඔක්කොම මේ හිස වසාගෙන ඉන්නේ ඒගොල්ලෝ එතන යම් කිසි දෙයක් කියලා. හිස වැස්මක් තිබුණත් නැතත් ඔබ දෙවියන් වහන්සේ තුළ ඉන්නවා නම් ස්වර්ගයට යනවා. හිස වසාගෙන සිටිය ස්වර්ගයට යනවා. හිස වැස්මක් නැතුව සිටිය ස්වර්ගයට යනවා. ඒක දෙවියන් වහන්සේ තුළ ඉන්න එකයි ශුද්ධත්වම ජේසුස් වහන්සේ තුළ ඔබ කිචිනුවෙක් හැටියට ගමන් කරන එක තමයි වැදගත් වෙන්නේ. ඉතින් ඒකේ හේතුව ඒකයි. ඒ හේතුව ඉතින් ওই තීන්දුව තමයි ওই පාවුල්තුමා ඔය සභාවට ලිව්වේ. ඉතින් ලිව්වේ ස්ටිෆ් ඒ කියන්නේ මේ දේවල් කිව්වම පිළිගන්නේ විශ්වාස අර ස්ටිෆ් නෙක් කියලා කියන්නේ කුල ඇති ස්ටිෆ් නෙක් කියලා කියන අපි ඒ අහන්න කැමති නැහැ වෙනස් වෙන්න කැමති නැහැ ඊළඟට මැරේජ් එක ගැන කිව්වා දැන් ස්වාමි පුරුෂයාගේ භාර්යාව නැති වුණාම එයා ගිහලා වෙන භාර්යාවක් ගත්තම බයිබලෙම තියෙන දේ ඔබට කියන්නේ පුතත් ඒ කාන්තාව සමග මේ
කරන. ඉතින් පාවුතුමා කියන මොකද්ද මේ සභාව තුළ මේ වගේ දේවල් කරන්න බෑ. මේ වගේ මිනිස්සුන්ව සභාවේ තියන්න බෑ. එළියට දාන්නවනේ කියලා එන්න එළියට දානවා කියලා එළියට දානවා. ඉතින් ඒ විවාහය ගැන විස්තර. ඊළඟට අයිඩල්ස්. ඒ මම කිව්වේ ඒ රූප නමස්කාර ෆ්‍රෙඩරික් කියන දේවතාවට ඔයගොල්ලෝ නමස්කාර කරා. ඉතින් දේවතාවන් කියලා මේ ලෝකේ කොහෙවත් නැහැ. මොකද ඔය රෝමේ ඔය මේගොල්ලෝ එතකොට ග්‍රීසියේ දෙවිවරු හිටියා බර ගානක් ඒගොල්ලෝ. ඉතින් ලංකාවෙත් ඒ වගේ 33 කෝටියක් ඉන්නවා. ඉතින් දෙවිවරු ගොඩාක් ඉන්නවා කියලා අපි විශ්වාස කරන ලංකාවක් වගේ තමයි ඒ කාලේ රෝමෙත් හිටියා ගොඩාක් දෙවිවරු ගොඩාක්. ඉතින් එහෙම නැද්දි මොකද කරන්නේ? ජේසුස් වහන්සේ දැන් අපි ලංකාවට ගියත් අපි බැලුවත් කොතනම ස්ථානික අන්‍ය ජාතිකයේ දෙවිවරු මැද්ද ජේසුස් වහන්සේත් ඉන්නවා. ඉතින් ජේසුස් වහන්සේ දෙවි කෙනෙක් කිව්වම ඒගොල්ලෝ කියන අයියෝ ඇත්තද අනේ ඔයගොල්ලන්ගේ දෙවිවරුන්ටත් කියන්න අපි ගැන මේ ප්‍රේ කරන්න අපි ගැන ආශිර්වාද අපිටත් ලැබෙන්න කියලා කියන්න කියලා ඒගොල්ලෝ ඒවත් තියාගන්න අය පිටුරක් යනවා. ඒගොල්ලන්ටත් උකට ඉතින් ඒකයි මේ මාක්තුමා ඒ රෝමවරුන්ට විශේෂයෙන්ම දෙවියන් ජේසුස් වහන්සේ ගැන වෙනම ලිව්වේ ඒගොල්ලන්ට. එහෙම මේ හිතන්න එපා ඒ දෙවිවරු වගේ නෙවෙයි ජේසුස් වහන්සේ මේමයි වෙනම මේ දේවල් කරන්න පුළුවන් මේ විදිහට වෙනස් මේ විදියයි කියලා වල්ලා ඒගොල්ලන්ට තේරුම් කරලා කිව්වේ ලිව්වේ මේ මාක් පොතේ. ඉතින් පාවුතුමා මෙතනදී කියන දේවතාවන්ට පුදු වෙන කෑමද පිටිවිලි වලින් මේ කිසි වැඩක් නැහැ පළක් නැහැ එහෙම දෙයක් නැහැ. ඉන්න එකම ජීවමානව දෙවියන් වහන්සේ කෙනෙක් කියලා. ඊළඟට කමීනියන් ඔබ දන්නවනේ කමීනියන් ජේසුස් මේ පාවුතුමා ලියනවා රාත්‍රී භෝජන කරන. මේගොල්ලෝ මොකද කරන්නේ? දැන් සල්ලිනේ ඔක්කොම සභාවේ හරිම සල්ලි තියෙන එක්කෙනාට ඕනේ සල්ලි තියෙද්දි අරයට වඩා මට සල්ලි තියෙන මෙයාට වඩා මට සල්ලි තියෙනවා කියලා පෙන්න ගන්න එක හැම වෙලේම ඕනේ. ඉතින් පාස්ටර් කමේනියන් කියන ඔක්කොමලා ලාස්ට් ටයිම් කිව්වම ගෙදරින් කෑම අරන් ඇවිල්ලා බත් පැකට් දෙක අරගෙන මේ කමේනියන් කනවා. ඉතින් ආවුතුමා කියන මේක සුද්ධ මේසයක්. මේක දෙවියන් වහන්සේගේ රොටි අපි පොඩි කෑල්ලයි කඩලා කන්නේ. මේ දිග අරගෙන රොටි හින ගොඩවල් ගෙනල්ලා සභාවේ ඔහොම නෙවෙයි. ඕක තීරුමක් ඇතුව කරන්න. ඒ කරනදී ඒ කරන්නේ උන්වහන්සේ අපි උදෙසා අපි දුන්න උන්වහන්සේගේ ශරීරය කියලා ඒ සභාවට විස්තර කළා කියලා. ඊළඟට ආත්මික දීමනාවල් ගැන 12 වෙනි පරිච්ඡේදය බලවතෙන් බලන ඊළඟට resurrection of the body උන්වහන්සේගේ උත්ථානය ඊළඟට collection for the saints at Jerusalem. ඒ කියන්නේ අන්තිමට බලවතෙම උන්වහන්සේගේ උත්ථානය සහ මලවුන්ගේ නැගිටවීම ගැන පාවුතුමා කතා කරනවා. ඒ වගේම ඔහුගේ සේවයට අවශ්‍ය කරන යම් කිසි ඒ සභාවෙන් එකතු කරපු ඒ මුදල් ඒකට උදව් කරන්න ඒ ගැන අවසානයේදී ලියනවා. ඒ එක කොරින්ති පරිච්ඡේදය එක කොරින්ති ඊළඟට දෙක කොරින්ති අපි ගත්තම දෙක කොරින්ති එද්දී දැන් දෙක ඒ සභාවේ හිටපු අය දැන් කියන හරි මෙයා අවුරුදු මාස 19ක් මෙහි ඉඳලා ගියා. දැන් මොනවද මෙයා තවත් අපිට මේ ලියුම් දියන්නේ මේවා කරන්නේ මෙයාට දැන් මෙහි කනෙක්ෂන් එකක් නැහැ නේ. දැන් එයා හරි එයා ඔක්කොම සෙට් කරලා ගියා නම් එයා ගියදෙන් ඇයි මේ දැන් ආපහු අපිට දේවල් කරන්න කියලා ප්‍රශ්න ඇති කරා පාවුතුමාට. ඉතින් ප්‍රශ්න ඇති කරාම පාවුතුමා දෙක කොරින්තියේදී කියනවා එයාට තියෙන අපොස්තලවරුන්ට තියෙන ආධිපත්‍යය මොකක්ද? දෙවියන් වහන්සේ තුළ ක්‍රිස්තුස් වහන්සේ තුළ. ඉතින් ඒ දීලා තියෙන දේවල් මොකක්ද කියලා එක තමයි ඒගොල්ලන්ට තේරුම් කරන්න ලියන්න. It deals with personal matters rather than doctrinal issues. ඒ කියන්නේ මූලධර්ම ගැන කතා කරනවට වඩා දෙක කොරින්තියේ ගොඩක් වෙලා තියෙන්නේ පෞද්ගලික දේවල් ගැන කතා කරන. ඒ අයියේ එයාට පාවුතුමාට accusers කියන්නේ ඔහුට විරුද්ධව කතා කරපු අයට තමයි දෙක කොරින්තියේ වැඩිපුරම ලියවෙන්නේ. ඒ පාවුතුමා ලියන්නේ ඒගොල්ලන්ට ඒ දෙක කොරින්තිය. ඉතින් අපි කොරින්ති පොතේ බැලුවොත් එම පාවුතුමා සමහර අය කියන පාවුතුමා විවාහ වෙලා නැහැ කියලා 8 වෙනි පරිච්ඡේදය වෙනකොට කියනවා නුඹලා විවාහ නොවී ඉන්නවා නම් හොඳයි කියලා. නමුත් 9 වෙනි පරිච්ඡේදය වෙනකොට කියනවා බැරිද මේ කයෆස් කියන්නේ පේත්‍රෝස් එතකොට බානමස් අපේ භාර්යාවන් අරගෙන අපිට බැරිද යන්න ඒ සේවයට එකතු වෙන්න බැරිද කියලා එතනදී කියනවා. ඉතින් එතනදී සමහර බයිබල් විශාරදෝ කියන එක හොයලා බලලා ඒ වෙනකොට පාවුතුමාට භාර්යාවක් හිටියා. නමුත් ඊට පස්සේ කාලෙකම හිටන්නේ ඒ භාර්යාව
මැරුණා කියලා කියනවා. නැති වුණා කියලා කියනවා. ඉතින් එතනින් පස්සේ පාවුතුමා මම හිතන ආයත් දෙවෙනි වරට විවාහ වෙන්න කියලා තනි පුද්ගලෙක් කැටියට තනි කැටියට ජීවත් වුණායි කියලා කියනවා. බයිබල් විශාරදයෝ සාහිත්‍යස පොත්වල ඒ වගේම පාවුතුමා කූඩාරම් හදලා වික්කයි කියලා කියනවා. ඒක ලියවෙන්නේ කොරින්ති පොතේ විතරයි. ඇත්තටම ඒ කාලේ මම ඔබට කිව්වා වගේ කොරින්ති නගරයට දැන් ආවම ෆොරිනර්ස්ලා තෝර නැව ඇවිල්ලා ආවම ෆුල් හොටෙල් ලොජ් හැම තැනම පිරුණාට පස්සේ ඊට පස්සේ එන ටූරිස්ට්ලාට ඉන්න තැන් නැහැ. ඊට පස්සේ මොකද කරේ? ඒගොල්ලෝ ඒ කාලේ මේ පොඩි කූඩාරම් හදලා විකුණනවා. ඉතින් කූඩාරමක් අරගෙන පොඩ්ඩක් දුරින් ගිහලා එදා රෑ ඒ කූඩාරමේ ඉඳලා ඊට පස්සේ ඊළඟ දවසේ කොහේ හරි හොටෙල් එකක් වේකන්ට් වුණාම ඉන්නවලු. මේ වගේ වෙනම බිස්නස් කරලා ජීවත් වෙච්ච කට්ටියකුත් ඒකේ ඉන්නවා. එතකොට පාවුල්තුමා මාස 19ක් කොරින්ති වල හිටියා කියලා කියද්දී කාටත් බරක් නොවේ. පාවුල්තුමා ඒ බිස්නස් එක ඒන ටූරිස්ට්ලාට කූඩාරම් විකුණලා ජීවත් වුණායි කියලා කියනවා. නැතුව පාවුල්තුමාගේ ගොඩක් අය සමහර වෙලාවට කියනවා පාවුල්තුමා කූඩාරම් හදලා දික්කන අපි මොකද කියලා කියනවා. නෑ පාවුල්තුමා එම ෆුල් ටයිම් කූඩාරම් විකුණලා බිස්නස්මන් කෙනෙක් නෙවෙයි. ඇත්තටම හරි. ඉතින් ඒක ඉතිහාස පොත්වලින් බලවම ඔහු ඒ කොරින්ති වල විතරයි ඒක ලියවිලා තිබෙන්නේ. කොහෙවත් ලියවිලා නැහැ. එහෙම කූඩාරම් වික්කයි කියලා කියන්නේ හේතුව අන්න ඕක තමයිලු හේතුව මේ ඒ අර කූඩාරම් විකලා මොකද කාටත් මම මොකද බරක් වෙන්නේ කියලා ඒ නිසා මොකද පාවුල්තුමා ඉන්නේ තාමත් පොසත් වැදගත් ගොඩක් සල්ලි තියෙන පවුලකින් ඉන්නේ එතුමා. ඉතින් ඒක තමයි ඒ කියන්නේ සමහර අය කියන පාවුල්තුමාගේ බිස්නස් එක මේ කූඩාරම් හදන්න කියලා නෑ. පාවුල්තුමා හරි ඊළඟට අපි බලනවා අලුත් කිවිසුමේ තවත් further divisions අපි බලනවා. synoptic gospel අපි බලුවා. ඊළඟට තියෙනවා personal epistles අපි බලුවා. පෞද්ගලික epistle 1 තිමෝති 2 තිමෝති ටයිටස් පිලමන් ජෝන් 2 යොහන් 3 යොහන් සහ ලූක් මේ personal epistle විදිහට තවත් divisions වලට කැඩෙනවා අලුත් කිවිසුම. ඊළඟට තියෙනවා prison epistles. ඒ කියන්නේ හිරගෙදර ඉඳන් පාවුල්තුමා ලියපු ලිපි. ඒ තමයි එෆීස, පිලිප්පි, කොලොසි සහ පිලමන් කියන ලිපි හතර පාවුල්තුමා රෝමේ හිරගෙදරදී. අපි අතන මේකට කියන්නේ house prison කියලා කියනවා. ඔව් ඉන්න නිවසේම ඔව් සිරගත කරලා තිබෙන ඔව්ට නිවසෙන් එළියට යන්න බෑ. එළියේ සොල්දාදුවන් දාලා ඔව් මේ සිරගත කරලා තියෙන නිවසෙන් එළියට යන්න බෑ. ඒ house prison වල හිටපු දෙතෙන් prison epistles කියලා කියන්නේ එෆෙස, පිලිප්පි, කොලොසියන් සහ පිලමන් කියන පොත් හතර prison epistles. ඊළඟට pastoral epistles. පාලකවරු සභා පාලකවරුන්ට ලිවිච්ච 1 තිමෝති 2 තිමෝති සහ ටයිටස් කියන පොත් තුන නැත්නම් ලිපි තුන වෙනම වෙන් කරනවා pastoral epistle. කොහොමද සභාව බලාගන්නේ, සභාවේ තියෙන දේවල්, සභාව වර්ධනය කිරීම සහ සභාව බලාගන්න එනේරිකුට වෙනම ලිපි හැටියට කියන further divisions of New Testament අපි ගන්න විදිහට. ඊළඟට prison epistles. දැන් අපි බලපු රෝම පොත සහ 1 කොරින්ති 2 කොරින්ති සමග prison epistles. Ephesians, Philippians, Colossians සහ පිලමන් ඒ පොත් අතරත් පුළුවන් නම් අද කොහොම හරි අපි බලලා ඉවර කරමු. එතකොට අපිට අනිද්දාදී අපි පාඩම කොහොම හරි අවසන් කරන්න තමයි මගේ බලාපොරොත්තුව. අපි ගත්තොත් එම prison epistles වලින් Ephesians ගත්තොත් එම අපි ක්‍රියාපොතේ 19 වෙනි පරිච්ඡේදයට ආවම අපි දකිනවා එෆීසේ පාවුල්තුමා සේවය කරා. එෆීසේට කියලා සුභාරංචිය ප්‍රකාශ කරා. එෆීසේ ඇවිල්ලා ඉතාමත් පෝසත් හොඳ උගත් කට්ටිය හිටපු නගරයක්. ඩොක්ටර්ස්ලා ඒ වගේ උගත් හිටපු කට්ටිය. මම හිතන්නේ මේක පාඩම් කියපට කලින් මම ඔබට කිව්වා රෝමයේ තවත් දෙවි කෙනෙක් හිටියා ඩයනා කියලා. දියනා සිංහලෙන් කියන දියනා කියලා, ඉංග්‍රීසියෙන් කියන ඩයනා කියලා. දෙවි කෙනෙක් හිටියා. එයා අහසෙන් වැටුණා කියලා කියන්නේ. ඉතින් ඒ එෆීසයවරු කියනවා එයා වැටිච්ච නිසා තමයි මේ එෆීස නගරය හරිම පෝසත්, හරිම රිච් රටක් හැටියට තිබෙන්නේ ඒ නගරය. ඒ නිසා රටක් නගරය. ඒ නිසා කියලා ඒගොල්ලන්ගේ විශ්වාසය තිබුණා. ඉතින් ගොඩක් උගත් අය තිබුණේ. ඉතින් හරි අමාරුයි. ලේසි නෑ සුභාරංචිය මේගොල්ලන් වෙතට ගෙනියන්න.
ඉතින් නමුත් ක්‍රියාපොතේ 19 අපි දකිනවා පාවුතුමා ගිහිල්ලා කොහොමද සුභාරංචි කළා ඊට පස්සේ අතතියලා යාඥා කළා ශුද්ධාත්මයන් වහන්සේ ඇවිල්ලා ශුද්ධාත්මයන් වහන්සේගේ බෞතිස්ම ලැබලා බලය සිද්ධ වෙලා ඊට පස්සේ සමහර අයගේ පොත් ඒගොල්ලන්ගේ පරණ ඇදහිලි වල තිබ්බ පොත් කෙනලා පුච්චලා ලොකු ප්‍රශ්න ගොඩාක් ඇති වෙලා තමයි එතනින් පාවුතුමා ආවේ. ඉතින් මේ එපිස සභාවට පාවුතුමා කියනවා. ඉතින් ඒගොල්ලන්ට ලිව්වේ එපිසෙත් ඔබ බැලුවොත් එහෙම සභාවක් කියන්නේ හරිගැස්සීමට වඩා ඒගොල්ලන්ට ලිව්වේ හරිම රිච් දේවල්. දැන් ඒ එපිස පොතේ ලියලා තියෙන දේවල් අනිත් රිවිව් වල ඔබ දකින්නේ නැහැ. ඉතින් පළවෙනි පරිච්ඡේදය ලියනවා දෙවියන් වහන්සේගේ අපේ සිත් නැමැති ඇස් විවෘත කරගන්න කොහොමද උන්වහන්සේගේ තිබෙන දේ එතකොට උන්වහන්සේව අවසාන පදවලට එන්නදී එතකොට ශුද්ධාත්මයන් වහන්සේ ආවිලා අපිව මුද්‍රා කරලා අපි සම්මත සදාකාලටම ඉන්න එක ඊට පස්සේ ඊළඟට ජේසුස් වහන්සේ පොළොවද පොළොවයටද සියල්ලද මතුපැමිණෙන දේවද උන්වහන්සේට සියල්ල බලය දී තිබේ කියලා කියනවා. ඒත් දෙවෙනි පරිච්ඡේදයට එනකොට අපි දකිනවා මේ ලෝකයේ සියලු ව්‍යවහාරයට අපි හැමෝම ජීවත් අන්ධකාරයට නමුත් උන්වහන්සේගේ අනුග්‍රහය අපිට ඒකෙන් අපි ඇදහිල්ලෙන් අපි ඒක ලබාගෙන අපි අද කොමල ගැලවීම ලබලා ඉන්නේ ඒකයි අපි කවුරුත් අපි බෝස්ට් කරගෙන අපි ක්‍රියාවෙන් නෙවෙයි මේ දේවල් සිද්ධ වුනේ කියලා ලියනවා. ඊළඟට තුන්වෙනි පරිච්ඡේදයේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමයේ උස ගැඹුර දිග පළල කොච්චරද කියලා දැනගන්නත් උන්වහන්සේ අප තුළ එන තන වාස තුළ බලවත් දෙයක් කරන්න පුළුවන් කියලා ලියනවා. හතරවෙනි පරිච්ඡේදය එනකොට අපි දකිනවා කොහෙවත් ලියවිලා නැ පස් ආකාර සේවය 4:11 ලියනවා fivefold ministry මොකද්ද fivefold ministry කියලා කියන්නේ. ඉතින් පස්වෙනි පරිච්ඡේදය එනකොට තවත් උන්වහන්සේ විවාහය සම්බන්ධව දේවල් උන්වහන්සේ ලියනවා. ඊළඟට කොහොමද විශ්වාසික ප්‍රේමය සහ ඒ වගේ පවුල තුළ තිබිය යුතු දේවල්. ඊළඟට 6 වෙනි පරිච්ඡේදය එනකොට ලියනවා යක්ෂයාගේ ඒ රාජධානිය සහ ඒ කින්ග්ඩම් එක ලිස්ට් කරනවා ප්‍රින්සිපලිටි එතකොට මේ කියන්නේ අධිපතිකම් පරාක්‍රමධාරීන් අන්ධකාර ලෝකෙ මුලාදායනින් සහ නපුරුකම ආත්මයේ ලිස්ට් හදන. එතකොට අපි ඒවට විරුද්ධ යුද ආයුධ පැනඳගෙන ඉන්න මොන වගේ යුද ආයුධද මොනවාද දේවල් කරන්න ඕනේ කියලා මේ වගේ තාමත් උසස් අරිම දෙවියන් වහන්සේගේ දේවල් සහ විරුද්ධකාරයගේ දේවල් ඔක්කොම හරිම රිච් කන්ටෙන්ට්ස් ලියනවා මේ එෆීසිය සභාවට. මොකද ඒවා ඒගොල්ලන්ටත් උගත් කට්ටියක් නිසා තේරුම් ගන්න පුළුවන් ඒවා. ටග්ගාලා ඒගොල්ලන්ට ටග්ගාලා තේරුම් ගන්න පුළුවන් නිසා මොකද පාවුතුමත් උන්ටම මේ වචනය දන්නවා මේ විතර විවස්ථාවකට උන්ටම දන්නවා. ඒ නිසා මොකද කරේ ඔව් දන්න විදියට උපරිම ලිව්වා. ඒ සේරම දේවල් ලියලා ලියලා තමයි එපිසි සභාවට ලිව්වේ. ඉතින් එපිසි සභාවට තියෙනවා. අපි පිලිප්පි සභාවට එනවා. පිලිප්පි සභාව වෙනකොට ඉතාමත් පොඩි සභාවක්, පොඩි නගරයක්, දුප්පත් සභාවක්. දානි සභාව එක බලද්දී කොරින්ති පෝසත් සභාව හැබැයි නුගත් වැඩි නෑ බිස්නස් වලට බාර වෙච්ච. එපිසි සභාව හොඳ පෝසත් හැබැයි උගත්. හරි. පිලිප්පි සභාව වෙනකොට හරිම දුප්පත් සභාවක්, වැඩි සල්ලි නෑ. ඒ නගරෙත් එච්චර ලොකු දේවල් නෑ. මිනිස්සු ගාව එච්චර කියන්න දේවල් බත්කම් එහෙම නෑ. හැබැයි හරිම හොඳ සලකන්න ගන්න තමන්ට තියෙන දේ බෙදාගෙන කීයද තියෙන ඒක දෙකට බෙදාගෙන තමන්ට මොනවාද තියෙන ඒ දේ එදා තිබෙන බත් පැකට් එක දෙකට බෙදාගෙන කන්න පුළුවන්. ඒ වගේ හදවත් තියෙන ඉතාමත් සභාවක්. ඉතින් බෞද්ධතුමා හරිම ආසා කරන අත්‍තරම කිව්වොත් ඒ පිලිප්පි සභාව ලිපිය කියනවා ඒක ලව් ලෙටර් එකක් වගේ කියලා. කියන්නේ ප්‍රේමේ ලිපු ලිපියක් හැටියට ඒක සඳහන් වෙන්නේ. මොකද එච්චරටම ලස්සන බලන්න නැති වුණත් පුළුවන් විදියට මං ගැන බැලුවා මට දෙවුණා ඔයගොල්ලෝ දේවල් කරා කියලා. ඉතින් ඒගොල්ලන්ට දෙවියන් වහන්සේ ගැන ජේසුස් වහන්සේ කොච්චර කීකරුණාද කුරුසේ දක්වා එහෙම වෙච්ච නිසා දෙවියන් වහන්සේ ජේසුස් වහන්සේ මොනතරම් උසස් කරාද හැම නාමයකට උසස් කොට තිබුණා. ඉතින් ඔයගොල්ලෝ හිතන්නේ ඔයගොල්ලෝ ගාව නැහැ කියලා දෙවියන් වහන්සේ කවදාකවත් ඔයගොල්ලන්ම පහත් නැහැ. ඔයගොල්ලෝ උසස් කරනවා දෙවියන් වහන්සේ. එහෙම ඒගොල්ලන්ව ධෛර්යමත් කරන්න. හරි. ඉතින් හතරේ හරිම ලස්සන පදයක් තියෙනවා නුඹලා ප්‍රීති වේලා කියලා නැවතත් මම නුඹලාට කියන්නේ ප්‍රීති වේලා කියලා නැත්te. ඒ කියන්නේ තියෙන දේෙන් ඔයගොල්ලෝ සතුටු වෙන්න ක්‍රිස්තුස් වහන්සේ තුළ උපරිම වහන්සේ තුළ සතුටු වෙන්න නැවතත් මං කියන ඔයගොල්ලෝ සතුටු වෙන්න දෙපාරක් කියලා. ඉතින් එහෙම ඒවා නැතුව මේ යාන වාහන තියෙන දේවල් වලින් නෙවෙයි සතුට ඔබට තියෙන දේවල් වලින් කියලා ඒ ලියන පිලිපි වලට ලියන ලිපිය තමයි පිලිපියන්ස් කියන අපි බලන ලිපිය. ඊළඟට අපි යනවා කොලොසියන්ස්. කොලොස්සි වලට ගත්තම කොලොස්සි කියන රටේ ඒගොල්ලෝ දුප්පතුත් නැහැ, ඕවර් පෝසතුත් නැහැ. හැබැයි සාමාන්‍ය විදිය නගරයක් සහ අන්‍ය ජාතීන්
වැඩි පිරිසක් හිටපු නගරයක් සහ ඒ සභාවත් අන්‍ය ජාතින් පිළිලා නමුත් යුදෙව්වනු ඒ නගරේ ජීවත් වුණා. ඉතින් මේ යුදෙව්වන් මොකද කළේ මේ කොලොස්සේ හිටපු සභාවට බලපෑම් කරා. ඒකට බලපෑම් කරා කියලා ෆෝස් කරා. නෑ ඇදහිල්ල විතරක් මදි. ඔයාට ඇදහිල්ල විතරක් මේ අගලාති වලට කිව්වා වගේ ඇදහිල්ල විතරක් යන්න බෑ ස්වර්ගෙට. ඔයා යුදෙව්වන්ගේ නීති රීති ඒ චාරිත්‍ර ෆලෝ කරන්න ඕනේ කියලා අන්‍ය ජාතීන්ට බල කරා. දැන් ගලාති පොත අපි බලලා මතකද ගිය සමානේ වැරදි ඉගැන්වීමක් ඇතුළට ගෙනල්ලා ඒ මික්ස්චර් කරා ඉගැන්වීම මේගොල්ලෝ ඒ වෙනවේ අරක කරන ගම මේවත් කරන්න ඕනේ. ඕගොල්ලෝ සබත රකින්න ඕනේ. අතර මංගල්‍යයන් 7ක් තිබෙන එක පවත්වන්න ඕනේ. ඒව වෙලාවට ඒ දේවල් කරන්න ඕනේ කියලා එතකොට චර්මච්ඡේදනය වෙලා ඉන්න ඕනේ. අතෝ මේ දේවල් උන් නැත්තම් ඔයාට බෑ ස්වර්ගයට යනවා. වාගේ ඇදහිල්ල ක්‍රිස්තුස් වහන්සේ මළඟ නැගිට විශ්වාස කිරීම ඒක මදි කියනවල ඒගොල්ලන්ව පීඩා කරමින් ෆෝස් කරමින් සමහර වෙලාවට ඒගොල්ලන්ට බලපෑම් කරා ගැහුවා කියලා කියනවා කරලා මේ ඒගොල්ලන්ව ඒ වලට ඒ ක්‍රියාවන්ට කරවන්න පෙළඹුවා. ඉතින් සමහර අද සභාවල සමහර ඒවා ගත්තොත් එහෙම සමහර පරණ කිසිම දේවලුත් ඒගොල්ලෝ සමහර ඒවා අය ෆලෝ කරනවා. ඉතින් ඔබයි මාය අන්‍ය ජාතිකෙක් නෙවෙයි. ඉතින් ඔබයි මාය යුදෙවෙක් නෙවෙයි. ඒක නිසා අපිට මේ යුදෙව්වන්ගේ සම්ප්‍රදායන් යුදෙව්වන්ගේ දේවල් අපිට ෆලෝ කරන්න බෑ. දැන් ඊශ්‍රායල් වල මෙසියානික් ක්‍රිස්ටියන්ස්ලා කියලා වෙනම කට්ටියක් ඉන්නවා. ඒගොල්ලෝ ජේසුස් වහන්සේව පිළි අරගෙන ජේසුස් වහන්සේගේ ඒ අලුත් කිවිසුමේ තියෙනසේ දේවල් සියල්ලත් කරගෙන ඒ වගේම පරණ කිවිසුමේ තිබෙන සබතද ඒ දේවල් ඒ මංගල්‍යයන්ද ඒ ඔක්කොම පවත්වගෙන ඒ දෙකම කරගෙන යන කොටසක් ඉන්නවා. ඒගොල්ලෝ කරනවා. මොකද ඒගොල්ලෝ යුදෙව්වන් ඒගොල්ලන්ගේ චාරිත්‍ර වාරිත්‍ර ඒගොල්ලන්ගේ දේවල් ඒවා ඒගොල්ලන්ට කරන්න පුළුවන්. නමුත් අන්‍ය ජාතින් වෙන උබයිමයි අපි එන්නේ වෙනම පසුබිමක වෙනම අපි ඇදහැරුවේ වෙනම දෙවිවරු. ඉතින් අපිට ආපහු ගිහලා මේ දෙක මික්ස් කරලා අපිට කරන්න බෑ. එතකොට අපි මොකද කරන්නේ? අපි ඉතින් අපිට කවුරු හරි ඇවිල්ලා කියනවා සබත කරන්න මේ දේවල් කරන්න කියලා අපි ෆලෝ කරන්න අවශ්‍ය නැහැ. වාට ඕන නම් වා කරගෙන යන්න. ප්‍රශ්නයක් නෑ බ්‍රදර් සිස්ටර්. අපිට දෙවියන් වහන්සේට උගන්වලා තියෙන මොනවාද? ක්‍රිස්තුස් වහන්සේ මොනවාද අපිට දී තිබෙන දේ අපි ෆලෝ කරාම අපිට හොඳටම ඇති. ඒක තමයි අපිට. දැන් අපි ලංකාවේ කියලා අපි සමහර වෙලාවට ලාංකික දේවල් සමහරට දෙවියන් වහන්සේගේ වචනෙට ඔබින දේවල් මේ සමහර අය කරනවා. දැන් මම හොඳටම දැක්කු දෙයක් තමයි අපි අලුත් අවුරුද්ද ආවම සමහර අය අලුත් අවුරුද්ද සමරනවා. ඇත්තටම මේක පිටිපස්සේ තියෙන දේ ගොඩක් අය දන්නේ නැහැ. මොකද අලුත් අවුරුද්ද ඇවිල්ලා අප්‍රේල් මාසයේ අපිට එන අලුත් අවුරුද්ද කේරළවල විෂු කියන දෙවි කෙනෙකුට නමස්කාර කිරීමක්. ඉර හඳට මොකද වැස්ස වස්සවල ඒ කොවිතන් වගාව අප නිසා පළවෙනි පළදාව පූජා කළා නමස්කාර කිරීම. එතකොට වයිමයි ඉරයි හඳයි නෙවෙයි නමස්කාර කරන්නේ. වයිමයි එක සර්ව බලධාරී දෙවියන් වහන්සේ කෙනෙක්. ඒ ඉරයි හඳයි මවපු දෙවියන් වහන්සේලා වයිමයි නමස්කාර කරන්නේ. එතකොට ඔබටයි මටයි මම ලාංකිකයි මම ලංකාවේ ඒ නිසා මම මේ චාරිත්‍රවත් මම ෆලෝ කරන්න ඕන මේවා කරන්න ඕන කියලා ඔබටයි මට ඒක කරන්න බෑ. මොකද දෙවියන් වහන්සේගේ දරුවා ඇටියට මේක දෙවියන් වහන්සේට සම්පූර්ණ විරුද්ධ දෙයක් ඒක. ඉතින් ඒක නිසා අපි දෙවියන් වහන්සේගේ තුල ඒ දේවල් තුල ඉගෙනීම තුල මොනවාද අපි කළ යුතුද කරන්න පුළුවන් දේවල්ද නැති දේවල්ද කියලා හරියට අපි දැනගෙන කරන්න. ඉතින් එදා ඒ කොලොස්සේ සභාවට ඒ දේ හරි ගස්සන්න තමයි පාවුල්තුමා ඒ ලිපිය කොලොස්සේ වලට ලිව්වේ. ඉතින් ඕ ලිව්වේ ඒ පාට තියෙන දේවල් නෙවෙයි ඉහළ තියෙන දේවල් දිහා බලන්න. එතකොට ක්‍රිස්තුස් වහන්සේ තුල නොබලා සියල්ල සංගවලා තිබෙනවා. දෙවෙනි පරිච්ඡේදයක ලස්සනට කියන ක්‍රිස්තුස් වහන්සේ තුළ අදත් අපි ක්‍රියම් කරනවා 12 13 14 උන්වහන්සේ අපිට නීත්‍යානුකූලව මට රයිට්ස්ලි ඒ කියන්නේ ඩීඩ් එකක් හැටියට උන්වහන්සේ කුරුසිදී මට ලබා දුන්නා. එතකොට ඒ සියලු යක්ෂයාගේ සියලු යුද ආයුධ ක්‍රියාවිරහිත ඩිස්සාම් කරා ඔක්කොම ටික බලය 15 වෙනි පරිච්ඡේදයකට මේ වගේ දේවල් ඒගොල්ලන්ට ලියලා තේරුම් කරලා කිව්වා මේ පරණ දේවල් ගෙනල්ලා ඒ වයින් වැඩක් නැහැ. අලුතෙන් කරපු ක්‍රිස්තුස් වහන්සේ මේ දේවල් මෙච්චර දේවල් කර තිබෙනවා. මේවා තමයි අවශ්‍ය කරන්න අපිට මේවා තමයි අපි ෆලෝ කරන්න ඕනේ. මේ දේවල් වලින් බැලකින්න ඉන්න තරමට හොඳයි බැලකින්න. මේ දේවල් ෆලෝ කරන්න අවශ්‍ය නැහැ. ඒ වයින් වැඩක් නැහැ කියලා තමයි පොලිසිය පොතෙන් කතා කරන්නේ. ඉතින් අවසාන පොත කියන පිළමන් පොත අපි කියන ප්‍රසන්න එපිස්ටල් එකේ පිළමන් පොත ඔබ බලන එක පරිච්ඡේදය තිබෙන්නේ. ඉතින් පිළමන් කියන පුද්ගලයා ළඟ වැඩ කරපු කියන්නේ වහල් සේවකෙක් ඔනිමස් මයිදන ඔනිමස් කියන නමකින්
ඕනම වැඩ කරලා කාලාන්තරයක් ඊට පස්සේ එතනදී ඒ මාස්ටර්ගෙන් තිබිච්ච දේවල් ටිකක් හොරකම් කරගෙන එතනින් පැනලා ගියා කියලා තමයි කම්ප්ලේන් එක පාල්තුමාට ආරංචි වෙනවා. ඊට පස්සේ තමයි පාල්තුමා මේ ලිපිය උට ලියන්නේ. පුළුවන් නම් උට සමාව දීලා ඔබ නැවත බාර අරගෙන ඒ කරපු දේවල් ගැන හිතන්න එපා. මම කරන්න මොකද මම හිතන්නේ මේ පුද්ගලයාව පාල්තුමා පාවිච්චි කරලා තියෙනවා මේ සමහර සභාවන් වලට ලිපි යවන්න අරගෙන යන්න දෙවියන් වහන්සේගේ සේවය. පාල්තුමා ගියාම ඒ පාල්තුමාගේ යාළුවෙක් ඉතින් මේ නතර වෙලා තිබෙනවා. ඒකෙදිදී හම්බ වෙච්ච මේ වහල් සේවකයා මම හිතන්නේ පාල්තුමා උටත් දෙවියන් වහන්සේ ගැන කතා කරලා දෙවියන් වහන්සේගේ දේවල් කියලා දීලා දේවල් වෙච්ච නිසා පාල්තුමාට මේ සිද්ධිය ආරංචි වෙලා ඕගෙන් පැනලා ගියා. තිබිච්ච වස්තු කිහිපයකට අරගෙන කියලා දෙද්දි තමයි මේ පිළමන් කියන ලිපිය ලියන්නේ. ඉතින් තනි පරිච්ඡේදයක් ඔබට එක කිව්වොත් එහම ඔබට තේරෙයි මොකක්ද ඒක පිටිපස්සේ තිබෙන ලිපිය කියලා. ඉතින් දෙවියන් වහන්සේ තුළ අපි හැම කෙනෙක්ම දැන් මේ පොත් දැන් අපි බැලුවොත් එimhe කොරින්ති පොතේ කොරින්ති සභාවට ඔබ බැලුව පසුබිම කොරින්ති නගරයේ සිද්ධ වෙච්ච දේවල් සහ ඒ දේවල් සමහර වෙලාවට සමහර සභාවට ඒ ලිපිය අදාළ කරන්න බෑ අපි වෙන සභාවකට. මොකද එතන සම්පූර්ණ මහස්පතිම වෙනස් දේවල් කතා කරනවා. නමුත් ආත්මිකව අපේ ජීවිතේට දේවල් ගොඩාක් ගන්න දේවල් තිබෙනවා. නමුත් ඒ සභාවෙන් සභාවට වෙනස්, ඒ නගරෙන් නගරයට දේවල් සිද්ධ වෙච්ච දේවල් වෙනස්, ඒ ඊටපු කට්ටිය වෙනස්, පොසත් උසස් උගත් නැති ඉතින් වගේ නොයෙකුත් කට්ටිය නිසා එක එක ලිපි ඒ අදාළ සභාවලට ඒ විදිහට තමයි පාල්තුමා ලිව්වේ. ඉතින් අපි කොරින්ති සභාවේ අරගෙන ආවිල්ලා අපි කොලොස්සේ සභාවට මික්ස් කරන්න බෑ. සභාව සම්පූර්ණයෙන්ම වෙනස් දෙයක් එතන සිද්ධ වුණේ. වෙනස් දේවල් සිද්ධ වෙමින් ගිය නිසා. ඉතින් මේ වගේ නමුත් ආත්මිකව අපේ මේ හැම ලිපියක්ම ඔබගේ මගේ ජීවිතේ උන්වහන්සේ වෙතට ලං කරන්න දවසින් දවස කොහොමද මම උන්වහන්සේ වෙතට ලං වෙවි මේ පොළවේ මේ ගමන මම යන්නේ වැටෙන්න නොදී නේද? අපි උන්වහන්සේ තුළ ගැලවීම ලැබුවා. ඊළඟට අපිව දවසින් දවස sanctification process එක මරණකම්ම මේ process එක සිද්ධ වෙනවා. පවිත්‍ර වෙවි යන්නේ. මේ දේවල් මේ උන්වහන්සේගේ වචන තමයි අපිව දවසින් දවස ශක්තිමත් කරන්නේ, බලවත් කරන්නේ. මේ දේවල් වලින් එන පීඩාවන්, ප්‍රශ්න, කරදර තුලින් මේ දේවල් ආත්මිකව අපේ ජීවිතයට කොහොමද අපි අදාළ කරගෙන සේවයේදී ගොඩක් සේවය කරන අය ඉන්නවා වෙනම part time full time. ඉතින් දෙවියන් වහන්සේ මේ හැම දෙයක් තුළම අපිට මේ දේවල් සාර්ථකව කොහොමද උන්වහන්සේ තුළ මේ පොළවේ කරගෙන යන්න උන්වහන්සේ අපිට දී තිබෙන ආධිපත්‍ය බලය වචනය තුළින් තමයි උන්වහන්සේ අපිට කතා කරන්නේ. ඉතින් වෙලාව අවසානයේ අපි අනිද්දාට ඉතුරු පොත් ටික අපි කොහොම හරි බලලා අපි මේ කවර් කරලා අපි නිව් ටෙස්ටමන්ට් මේ සර්වේ එක අපි අවසන් කරමු. නැත්නම් තවත් ලින්ක් ගැසෙන නිසා අපි මේ වගේ පොත් අරගෙන කොටස් වශයෙන් අපි කඩලා බලමු. මම යාඥා කළ පාසලට බාර දෙන්න. සර්ව බලදායක විද්‍යානන් වහන්සේ ජේසුස් වහන්සේගේ නාමයෙන් ඔබගේ පාද පාමුත රැස් වෙලෙන් අපි හැම කෙනෙක්ම ඔබ වහන්සේගේ ශුද්ධ දයාවෙන නාමයට අපි බාර වෙනවා ස්වාමිනී. ඔබ වහන්සේ මේ විදිහට අපිට දේවල් එළිදරව් කරපු නිසා වහන්සේට ස්තුති කරනවා ස්වාමිනී. අපි දවසින් දවස යමක් ඔබ වහන්සේගෙන් අපි ඉගෙන ගන්නවා. ශුද්ධාත්මය ඔබ වහන්සේ අපිට එකම ගුරුවරයන් වහන්සේ වහන්සේ අපිට සියල්ල ගන්නවා එළිදරව් කරන්නේ ස්වාමිනී. මේ දේවල් අපිට නැවත අපි බයිබලෙ කියවද්දී අපිට මේ අධිකලගත් දේවල් මේ කරුණ කාරණාවත් අපිට ඒව මතකෙට එනවා. අයි මේ ස්ථානයේ මේ විදිහට කතා කළේ ඔබ වහන්සේ අපිට. අයි මේ ස්ථානයේ ඔබ වහන්සේ අපිට මේ විදිහට සනාන් කළා තිබෙන්නේ. ඔබ වහන්සේ මේ විදිහට මේ ස්ථානයේ අපිට ඇසිරෙන්න කියලා තිබෙන්නේ කියලා. අද වර්තමානයේ අපේ ජීවිතයේදී ස්වාමීනි එදිනදා ජීවිතයේදී ඒ සිදුවෙන දේවල්ද ස්වාමීන් වහන්සේ ඒව සමග ඔබ වහන්සේ ආත්මිකව අපිට කතා කරන්න සාස්තුති කරනවා. මගේ දෙවියන් වහන්සේ මේ හැම වචනයක්ම ස්වාමීන් වහන්සේ අපේ මුඛයෙන් පහළ නොවි ඔබ වහන්සේ සමග එදිනදා ජීවිතයේදී ක්‍රියාවට දමන්න ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගෙන් අපි ශක්තිය ලබනවා. අපි දුර්වල මිනිස්සු අපිට අඩුපාඩුකම් තිබෙනවා, දුර්වලකම් තිබෙනවා. නමුත් කුරුසේදී වහන්සේ සියලු දුර්වලකම් ගත්තා යේසුනි. අරගෙන වහන්සේ අපිට දී තිබෙන කුරුසේ ශක්තියද ජයග්‍රහණයද ඔබ වහන්සේ සමග සමරමින් යන්න මේ පොළවේ ඔබ වහන්සේම අපිට ආශිර්වාද කරන සාස්තුති කරනවා. ඔබ වහන්සේගේ හස්තයට අපි සියලු දෙනා බාරා යේසුස් වහන්සේගේ නම. ආමෙන්. ආමෙන්.